හරි අපි නිබන්ධනයේ 8 වෙනි පිටුවේ තියෙන සිල්ලර වෙළඳාමේ ප්‍රභේද පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. පුතාලට පේනවද නිබන්ධනයේ උඩම තියෙනවා මේ කොටස විශේෂ නිර්දේශය තුල නැහැ. නමුත් දැනුමටත් අවශ්‍යයි කියන කාරණේ තාම වැදගත්. විශේෂ නිර්දේශය තුල මේ විදිහට වර්ග කරන්න කියලා නැහැ කොහෙවත්. නමුත් අපිට නිතර දෙවිලේ හම්බෙන වෙළඳසල් වර්ග නිසා මේ වර්ගීකරණය පිළිබඳ දැනගැනීම කියන එක අත්‍යවශ්‍ය පාඩම ඉදිරියට. දැන් මෙතන පුතා සිල්ලර වෙළඳසල් වර්ග කරලා තියෙනවා ස්ථාවරයි ජංගමයි කියලා. ජංගම කියලා කියන්නේ තනින් තනට යන. එක තැනක් නේ. දැන් උතන දෙන පොලිම් පොලට යන අය ඉන්නවා, ගෙන්ගෙට යන අය ඉන්නවා, ජනාකීර්ණ ස්ථාන වල ජංගම රත්මගේ නලවි කරන අය ඉන්නවා. චුම්පාංකාරයෝ කියලා කියන්නේ ඒගොල්ලන්ට වෙළඳසලක් නෑ. ස්ථාවරයක මෙතන මහා පරිමාණයි සුළු පරිමාණයි. සුළු පරිමාණය ග්‍රොසරි එතකොට ඔය පහසු කඩේ කියලා කියන්නේ ඔය ගමේ කුඩේ තියෙන පොඩි කඩවල් තියෙන සාප්පුව ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර කියන්නේ ඔය කාසියක් කාඩ් එකක් දාලා භාණ්ඩයක් ගන්න පුළුවන් මැෂින් එකක් මම කලින් පැහැදිලි කළා. ග්‍රාමීය ඊළඟේ තියෙන ග්‍රාමීය නාගරික වෙළඳ සැල නෙමෙයි. සුළු පරිමාණ වල අන්තිමේ ග්‍රාමීය නාගරික වෙළඳ පොළ වෙන්න ඕන. වෙළඳ පොළ. පොළේ යනවා කියලා කියන්නේ මිනිස්සු ඒ පොළ කියන එක සුළු පරිමාණයි. ඒ පොළ කියන එක ලොකු වුණාට ඒකේ වෙළඳාම් කරන වෙළෙන්දෙක් කිව්වහම ඒක පොඩි ළඟ. හරි? ග්‍රාමීය නාගරික වෙළඳ පොළ. right ඊපස්සේ ස්ථාවරේවා යනවා කොටස් ස්ථාවර මහ පරිමාණ එකට යන්න. ඒ නානාංශ වෙළඳසල් කියලා කියන්නේ නානාංශය කියලා කියන්නේ ප්‍රධාන ශාඛාව එක නගරයක තියෙනවා. අනෙකුත් ශාඛා අනෙකුත් නගරවල තියෙනවා. එකම වර්ගයකට අයත් භාණ්ඩ තමයි අලෙවි කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තාම දම්රෝ අලෙවි ශාඛා ජාලේ නේ ඒක ගෘහ භාණ්ඩ අලෙවි කරන්නේ. ශාඛා තියෙනවා හැමතැනම. ආංශිකයි කියලා කියන්නේ එක භාණ්ඩ වර්ගයකට එක අංශයයි. තට්ටු කීපයක් ගොඩනැගිල්ලක් පාවිච්චි කරලා එක තට්ටු වල එක භාණ්ඩ තියෙනවා. අපිකෝ සුපර් සෙන්ටර් වගේ ඒවා සමහර ආංශික වෙළඳසල් කියලා ගන්න පුළුවන්. බැන්ඩි කියලා කියන්නේ එක නිෂ්පාදකයෙක්ගේ නිෂ්පාදන විතරයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් බාටා විකුණන කඩේක බාටා විතරයි විකුණන්නේ. නේ DSI කඩ බැන්දි වෙළඳසල්. සුපරි වෙළඳසල් කියලා කියන්නේ පාරිභෝගිකයට අවශ්‍ය කරන විවිධ භාණ්ඩ හා සේවා එකම බහලක් ඇති ලබා ගන්න පුළුවන් විදියට සැලසුම් කරපු ස්වයං සේවා ක්‍රමයක ක්‍රියාත්මක කරන මහා පරිමාණ සිල්ලර වෙළඳසල් විශේෂයක්. බදු රහිත වෙළඳසල් තියෙනවා සාමාන්‍ය එයාපෝට් එකේ වගේ තැන්වල නේද? ඒ බදු රහිත වෙළඳසලකදී අපිට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගන්න පුළුවන් යම් කිසි සීමාවකට යටත්. විශේෂිත වෙළඳසලකට වෙන්නේ විශේෂ භාණ්ඩයකද හાર્ඩ්වෙයාර් එකක් කියන්නේ විශේෂිත වෙළඳසල. අර ඇන මුරිච්චි ඊළඟට තව මේ යකඩ බඩු ඒවා ගන්න පුළුවන්. වැලි සිමෙන්ති ගඩොල් ඒවා ගන්න පුළුවන්. මේ හાર્ඩ්වෙයාර් එකට ගිහලා පේන්ට් එකක් ගන්න බෑ. මොකද ඒවා විකුණන්නේ නැහැ. ඊට පස්සේ වෙළඳ මධ්‍යස්ථාන කියලා කියන්නේ මේ අපි කියන්නේ මේ අපි ගත්තාම මැජෙස්ටික් සිටි එක වෙළඳ වෙළඳ සංකීර්ණයක් ඒක. MC එක වෙළඳ සංකීර්ණයක්. කැන්ඩි සිටි සෙන්ටර් කියන්නේ වෙළඳ සංකීර්ණයක්. ඒක ඉතින් කඩ රෙන්ට් කරලා තියෙන එක අය shopping complex කියලා කියන්නේ එක අය අරගෙන බිස්නස් කරනවා. වෙළඳ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ ඔය එළවලු පළතුරු සහල් මාළු වලට තොගවැලෙන්දෝ ඒ කියන්නේ නිෂ්පාදකයෝ හෝ තොගවැලෙන්දෝ කියන්නේ නිෂ්පාදකයෝ භාණ්ඩ අරන් යනවා තොගවැලෙන්දෝ එවිලදී ගන්නවා. එතනදී සිල්ලර වෙළෙන්දෝ භාණ්ඩ සිල්ලර වෙළෙන්දාට තොගවැලෙන්ද අරන් යනවා. ඒ විදිහට තමයි දඹුල්ල මීගොඩ තියෙන මේ එළවලු වෙළඳ මධ්‍යස්ථාන උදාහරණ. හරි. ඒවා ගැන මේ දල වශයෙන් දැනගත්තාම ඇති. සිලබස් එකේ ඉස්සර තිබුණ ගොඩක් විස්තර මම ඔයාලට නිකන් දල වශයෙන් කිව්වා වෙළඳාම් කියන එකේ තියරි ඉගෙන ගන්නකොට ඒවා පිළිබඳ දැනගැනීම කියන එක අත්‍යවශ්‍ය නිසා. හරි එවනම් අපි සුපිරි වෙළඳසල් කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියමු. දැන් සුපිරි වෙළඳසලක ලක්ෂණ විභාගෙ දෙවොත් උතර ලියා ගන්න පුළුවන් නේද? ජනාකීර්ණ ස්ථානයක තියෙන්නේ. විවිධ භාණ්ඩ හා සේවා අලෙවි වෙනවා. ස්වයං සේවා ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන භාණ්ඩ අපිව තෝරගන්න ක්‍රමය තමයි ස්වයං සේවා ක්‍රමය කියලා කියන්නේ. ඊට පස්සේ තව අපි ගත්තාම ළමයි හොඳ ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඇතුලේ වායු සමනය කරලා තියෙනවා. රථ වාහන නතර කිරීමේ පහසුකම් තියෙනවා නේද? ඉතින් ඒ වගේ මේ ලක්ෂණ එක ඇතුලේ තියෙනවා. දේශීය විදේශීය භාණ්ඩ තියෙනවා. විශාල වට්ටම් ප්‍රමාණයක් හම්බ වෙනවා. විද්‍යුත් මුදල් භාවිත කරන්න පුළුවන්. නවීන තාක්ෂණය භාවිත වෙනවා. දවසේ වැඩි කාලයක් විවෘතව තියෙනවා. ඉතින් මේ වගේ ලක්ෂණ තමයි ඒක තියෙන්නේ. දැන් පුතාලා බැලුවොත් පිටුවංක 9 සුපිරි වෙළඳසලක ලක්ෂණ ටික චුට්ටක් කියව ගන්න බලන්න.
ටවුන් එකට ඇවිල්ලා හදිසියෙන් බඩේ අමාරුවක් එහෙම හඳුනොත් තැන් තැන් වල දුවන්න යන්න දෙන්නේ නැහැ. කෙලිම සුපර් මාකට් එකට යන්න. කීල්ස් එකට කාවිස් එකට ගියාම කස්ටමර් ටොයිලට් එකක් තියෙනවා ඒකේ. සුපිරියට තියෙනවා. හිතන් ඉවරදි කරගත්තේ. නැත්නම් පිටණි හොයන්නේ ගොඩක් අමාරු වුණාට පස්සේ. හරිද? right. සුපර් මාකට් කියන්නේ මොකක්ද කියලා ලියමුද? මෙමෙලේ. පාරිභෝගිකයාට එදිනදා අවශ්‍ය කරන භාණ්ඩ මෙන්ම සේවාද එකම ස්ථානයකින් ලබා ගත හැකි වන අයුරින් ස්වයං සේවා ක්‍රමයේ යටතේ සංවිධානය කළ මහා පරිමාණ සිල්ලර වෙළඳසැල් විශේෂයයි. right. හරි ඊට පස්සේ දැන් ඉස්සර මිනිස්සු සාමාන්‍යයෙන් තමන්ගේ සතිපතා අවශ්‍ය කරන බාණ්ඩ එක ගන්න යන්නේ මහජන පොළට. නමුත් දැන් යන්නේ සුපර් මාකට් එකට. අපි අහනවා සුපර් මාකට් එකේ මෙරට ජනතාව අතර මෙතරම් ඉක්මනට ජනප්‍රිය වුණේ ඇයි කියලා. දන්නවද පොලේ ගියාම තැලිලා පොඩි වෙලා තමයි ඉන්න ඕන. සමහරට එළවලු ටික ගෙදර ගෙනාම සුප් එකක් තමයි බොන්න පුළුවන්. ඒ තරමට තැලිලා තියෙනවා. අනිත් එක වෙලෙන්ද සමහර අය රවට්ටනවත් එක. දැන් සමහරට කරවල අපි පෙන්නන ඒවා නෙමෙයි දාන්නේ. තක්කාලි තැලිච්ච ඒවා දානවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක අපිට යන්නේ දෙන්නේ. ඉහළ පිටාම පහළ ආචාර ධර්ම තියෙන්නේ. කෑකෝ ගානවා කනක් ඇහෙන්නේ කුණු වෙච්ච එළවලු බලතුරු. පයිට පෑගෙනවා දැනට තක්කාලි ගෙඩියක් තියෙන එක චොප් ගාලා මේ පෑගිලා ආලපාලින් එකේ මූණට තමයි ඇටට කියන්නේ. ඉතින් මූණ වීදවගෙන යන්න ඕන බඩු ගන්න. ඉතින් සමහර විද්‍යුත් මුදල් භාවිත කරන්න බෑ. හරිව මේ කියන්නේ මිනිස්සු වාහනේ නතර කරන්න බෑ. බඩු කුස්සගෙන කිලෝමීටර් භාගයක් අතර පයින් යන්න ඕන. ඉතින් එහෙම වුණාම මිනිස්සු කැමතියි. හරි ඉතින් ඒකට වඩා සුපර් මාකට් එකට යන්න මිනිස්සු කැමතියි. මොකද රත වාහන විශේෂයෙන්ම රත වාහන නතර කිරීමේ පාසුකම තියෙන නිසා. මෙමලිය රත වාහන නතර කිරීමේ පාසුකම ඇති නිසා ප්‍රධානම හේතුවක් ඒ. රත වාහන නතර කිරීමේ පාසුකම් ඇති නිසා. ඒ වගේම ඊට පස්සේ ඒ වගේම ඉහළ ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරන නිසා අර පොළේ වෙලින්දෝගේ කෑකෝ ගහන්නේ ඉහළ ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරන නිසා ඒ වගේම වායු සමනය කළ පරිසරයක් ඇති නිසා දාඩිය මුගුරු පෙරාගෙන ඇඳුම් තමාට ෂර්ට් එකේ බොත්තම් ටිකක් ගලවගෙන වලියකට ගිහිල්ලා යනවා වගේ තමයි එළවලු ටික අරන් එන්නේ. නිකන් රණ්ඩු වෙලා කායක රණ්ඩු වෙලා බලහත්කාරකමක් කරලා එළවලු අරගෙන වගේ තමයි පොලේ ගිහින් එන්නේ. මේකේ එහෙම නෑ. මිනිස්සු දාඩිය නම් සුපර් මාකට් එකක ඉන්න තත්ත්වයක් දැන් තියෙන්නේ. ඒ වගේම නැවුම් එළවලු පළතුරු මිලදී ගත හැකි නිසා
අලුත් තත්ත්වයක තියෙන නැවුම් මිලවලු පළතුරු මිලදී ගත හැකි වීම නිසා. තව ඇතැම් සේවා පහසුකම්ද ලබාගත හැකි වීම නිසා. උදාහරණයක් තමයි බැංකු සේවා. ඇතැම් සේවා පහසුකම් ලබාගත හැකි වීම නිසා. උදාහරණයක් තමයි බැංකු සේවා. ඊට පස්සේ වට්ටම් හා වෙනත් ප්‍රතිලාභ හිමිවීම නිසා. ඔය දිනුම් මැදින් වට්ටම් එක එක ප්‍රතිලාභ තියෙනවා. වට්ටම් හා වෙනත් ප්‍රතිලාභ හිමිවීම නිසා. ඒ වගේම විද්‍යුත් මුදල් භාවිත කළ හැකි වීම නිසා. විද්‍යුත් මුදල් භාවිත කළ හැකි වීම නිසා. right ඊට පස්සේ ඊළඟ කී අපෙන් අහනවා මොකද්ද? ඊළඟ කියන ස්වයං සේවා self service එක පිළිබඳව අහනවා. දැන් ශ්‍රී ලංකාවේ self service කියන ආයතන උදාහරණ තමයි එකක් තමයි සුපිරි වෙළඳසැල්ල තියෙනවා. ඒ වගේම ආහාර විකිණීමේ තැන්වල තියෙනවා. ඒ වගේම රෙදිපිලි අලෙවි කරන තැන්වල සාමාන්‍යයෙන් self service එක තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයට අවශ්‍ය කරන බාණ්ඩ පාරිභෝගිකයට අවශ්‍ය විදිහට තෝරගෙන බේරගෙන කටයුතු කරන්න අවස්ථාවක් වෙනවා නම් ඒකට අපි කියනවා මොකක්ද? self service එකක් කියලා. එම ලියන්න. පාරිභෝගිකයාගේ සිතැඟි පරිදි යන්නේ යාට හිතන විදිහට. පාරිභෝගිකයාගේ සිතැඟි පරිදි. පාරිභෝගිකයාගේ සිතැඟි පරිදි. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙන විකුණුම් ක්‍රමයයි. අවස්ථාව ලබා දෙන විකුණුම් ක්‍රමයයි. උදාහරණ සුපිරි වෙළඳසැල් ආහාර අලෙවිසැල්. සුපිරි වෙළඳසැල් ආහාර අලෙවිසැල්. ඔයා දන්නවා සාමාන්‍යයෙන් මේ ස්වයං සේවා ක්‍රමයට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවකරු කීප දෙනෙක් ඉන්න ප්‍රධාන පාර්ශවකරු දෙන්නයි පුතා ඉන්නේ. එකක් තමයි පාරිභෝගිකයා මේ ක්‍රමයට සම්බන්ධ වෙනවා. පාරිභෝගිකයා. ඒ වගේම වෙළෙන්දා මේ ක්‍රමයට සම්බන්ධ වෙනවා. මේ ස්වයං සේවා ක්‍රමය. ඒතර මේ ස්වයං සේවා ක්‍රමේ වාසිය තියෙනවා. ඒකේ පාරිභෝගිකයටත් තන වාසි වෙනම තියෙනවා. පාරිභෝගිකයටත් තන වාසි වෙනම තියෙනවා. වෙළෙන්දටත් තන වාසි වෙනම තියෙනවා. වෙළෙන්දටත් තන වාසි වෙනම තියෙනවා. හරි. පාරිභෝගිකයට දැන් අපි පාරිභෝගිකෙක් නම් අපිට අත්තර වාසි මොනවද වෙන්නේ? හරි. අපි පාරිභෝගිකෙක් නම් අපිට අත්තර වාසි මොනවද තියෙන්නේ? අපිට අත්තර වාසි තමයි එකක් තමයි අර මුදලාගේ බඩු දෙනකම් බලන් ඉන්න ඕනේ. අපිට ගිහලා ටක් ගාලා ඉක්මනට අපේ කාර්යක්ෂමතාවයත් අපේ වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. ඔය සුපර් මාකට් වල දාලා තියෙන බොහොම මේ අඩු සංගීත නාදයක් බොහොම මේ වේගයෙන් අඩු මන්දගාමී ගීතයක් දාලා තියෙනවා. මොකද අපි නිමිනිසරේ ඇවිද රැක් දිහා බල බඩු විල දී ගන්නකොට ඒගොල්ලෝ කැමති. මොකද ඒතකොට අපි ගන්න බාන්න විතර නෙවෙයි වෙන බාන්නත් අපි විල දී ගන්න. කොහොමද මේ ඊටාම් 6-8 එකේ ගන්න මේ නාස්ට්‍රොප් එකක් හැම දාලා තිබ්බොත් මිනිසුන්ගේ ඇඟේ වේගය ඒවත් එක්ක තීරණය වෙනවා. හරි. දැන් අමරදේව මාස්ටර්ගේ සින්දුවක් දාගෙන 180ට පාගන්න පොඩ්ඩක් අමාරුයි. අර එන්නේ එකට කික් එක. ස්පීඩ් සින්දුවක් දාගෙන මයිකල් ජැක්සන් සින්දුවක් දාගෙන පොඩ්ඩක් ස්පීඩ් පාගන්න පුළුවන්. හරි. ඒක අපේ කාර්යක්ෂමතාවය මත බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එතකොට අපිට කාලය ඉතුරු වෙනවා.
අනිත් එක අපි භාණ්ඩ ගන්නකොට වියදම හදා ගන්නවා අපි. නේ? අපිට වියදම පාලනය කරන්න තමයි අපිට සල්ලි මතුවගෙන ගත්ත ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි තියෙනවා. ඒක පස්සේ ගන්නවා. ඒ වගේ වියදම පාලනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි හොඳට තෝරලා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වීමෙන්ද ගුණාත්මක භාණ්ඩ ගන්නත් පුළුවන්. අනිත් අපේ තෘප්තියක් ඉහළ යනවා නේ. පාරිභෝගික තෘප්තිය ඉහළ යනවා. මොකද අපිට ඕන භාණ්ඩේ අපි ගන්න. අපි කැමති කෙනා බඳින්න දුන්නා අපි තෘප්තියෙන් බඳිනවා වගේ. පස්ස තෘප්තියට වත් වෙන වෙනම කතාවක්. නමුත් අපි කැමති දේ කරන්න දුන්නාට පස්සේ ඒකේ තියෙන කියන්නේ යම්කිසි කෙනෙක් තීරුම් ගන්නවානේ. Taman තෝරගන්න දේ වැරදිද හරිද කියන එක Taman තේරුම් ගන්න එක තමයි වටින්නේ. කාටවත් චෝදනාවක් නැහැ. නේ? සමහරట్లాට දැන් පොඩි ළමෙක් අපි දුව කීස් කෑල්ලක් පොඩි ළමයට දෙනවා. ඒ ළමයා කියන එයාට ගලවන්න පුළුවන්, එයාට ගලවන්න දෙන්න කියලා. අපි එයාට ගලවන්න දෙනවා. යා සමහරට ගලවලා අතේම චුරුපට්ටම් කරගෙන අතේ හැමතැනම ගා ගන්න. ඊට පස්සේ ආන්ට්‍රෝ යට කන්නාම් දුන්නේ නැහැ. එතකොට එයා තේරුම් ගන්නවා එයාට ඒ වැඩේ කරන්න බැහැ කියන එක. හරි. එහෙම නැතුව අපි යාට ගලවලා දුන්නොත් එහෙම නේ අපි යාට ගලවලා දුන්නොත් එහෙම එයා කොහොමත් අඬනවා. එයා ටික ටික තේරුම් ගන්න. එයාට ඉස්සලා මග පෙන්වීමක් ඕනේ නේද? ඉස්සලා අපි යාට ගලවලා පෙන්නනවා. එයාට අත්දැකීමෙන් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒ සමහර මනෝවිද්‍යාඥයෝ කියනවානේ ළමයට කරන්න දෙන්න ඕනේ, කරලා පුරුදු කරන්න ඕනේ කියලා කියනවානේ. නමුත් ඉස්සල්ලාම දෙන්න ඕන අධ්‍යාපනය කියන. ඊට පස්සේ අත්දැකීම් කියන. අත්දැකීම් අංක 1ට අත්දැකීම් දුන්නොත් අපතේ අංකින වැඩි. නේ? අංක 1ට අත්දැකීම් දෙන්න එපා. අංක 1ට අධ්‍යාපනය ඕනේ. ඊට පස්සම අත්දැකීම් දෙන්න. හරි දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් කියනවා ගුවන් නියමුවෙක් ඉන්න එයා ට්‍රේනින් වෙන්න බලාගෙන ඉන්නවා. හරි. මුගක් අය කියන අත්දැකීම් වලින් ඉගෙන ගන්න එක හොඳයි කියලා නේ. ඉතින් අපි ඒකට යාර මොකද කරන්නේ? කිසිම අධ්‍යාපනයක් දෙන්න නැතුව ආමෙන්නේ අතුරු කියලා දෙනවා. දීලා පදින්න කියලා. සමහරට ඌ ෆුට් සයිකල් එකක්වත් පැදලා දෙන එක නෙමෙයි. ඌ ජීවිතේට ෆුට් සයිකල් එකක්වත් පැදලා නැහැ. ඉතින් මුලින්ම මම ඉන්නේ ප්ලේන් එකක් පදින්න. ඉතින් ඒ මනුස්සයා ජීවිතුන් අතර ඉන්දියොත් ලෝකේ 9 වෙනි පුදුමේ 10 වෙනි පුදුමේ බවට පත් වෙනවා. ජීවිතුන් අතර ඉන්දියොත්. සලයට අධ්‍යාපනයක් දෙන්න. අධ්‍යාපනයක් දීලා තමයි යට න්‍යායාත්මක දැනුම දීලා තමයි ප්‍රැක්ටිකල් නොලෙජ් එක. දැන් ඕගොල්ලෝ ඒ ලෙවල් වලින් කරන්නේ මොකද? න්‍යායාත්මක දැනුම ගන්න. ඊට පස්සේ පුළුවන් පුතාලට ජොබ් එකක් කරනකොට ප්‍රැක්ටිකල් පැත්ත ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්න න්‍යායයන් හැම එකක්ම ප්‍රැක්ටිකල් වලට එන්නේ. ප්‍රැක්ටිකල් වලට තියෙන හැම දෙයක්ම න්‍යායක් විදිහට ගන්නත් බෑ. ඒක මතක තියාගන්න. පාරිභෝගිකයට තියෙන වාස්තවම අපේ කාර්යක්ෂමතාවයවත් අපිට හැමදේම කරගන්න පුළුවන්. අපේ තෘප්තිය වැඩි වෙනවා. ඒ වගේ වාසිය. අවාසි තියෙන්නේ සමහරට පාරිභෝගිකව එපා කියලා ප්‍රතික්ෂේප කරපු බාහිර සමහරට අපිට ගන්න වෙනවා. බඩු නැති හින්දා. අවුරුදු කාලයක් යනකොට හැමෝම ඇඳුම් අරගෙන සමහරට ඉතුරු වෙච්ච දේ තමයි අපි ගන්න. සමහරට මේ ටී-ෂර්ට් එකක් ගන්නවා ටී-ෂර්ට් එකේ ගහලා තියෙනවා මේ එක්ස්ට්‍රා ස්මෝල් කියන. හරි? එක්ස්ට්‍රා ස්මෝල් කියන. ඒ කියන්නේ ගොඩක් පොඩි කියන. දැන් අපිට හරියන්නේ නැති අපි ඊට පස්සේ අඳින ඇඳාම මේ කර සමහරලාට මේ බුරිය ගන්න ඇවිල්ලා. අත දාලා බුරිය ගසන්න පුළුවන් මේ කරේ. ඒ තර ඇඳලා මේ අතෙන් කකුල දාතේ. ඒ තරම් කට්ටිය ඇඳලා. හරි? දැන් කොරෝනා තියෙන කාලේ නම් මම දින්න බෑ. ඉස්සර නම් සාමාන්‍යයෙන් ඒ වගේ කරන්න පුළුවන්. ඒක තීරිච්ච භාණ්ඩ ලැබෙනවා. භාණ්ඩ පිළිබඳ උපදෙස් ගන්න වෙළඳසැලේ වෙළඳ සේවකයෝ නෑ සමහර වෙලාවට. ඊළඟට පොළේදී වගේ කේවල් කළ මිලදී ගන්න බෑ. ස්ථාවර මිලකට විතරයි මිලදී ගන්න පුළුවන්. ඒ වගේ අවාසිත් අපිට වෙනවා. හරි? වෙළෙන්දගේ පැත්තෙන් වාසි. වෙළෙන්දගේ පැත්තේ එකපාර විශාල ප්‍රමාණයක් කඩේට ආව ප්‍රශ්නයක් නෑ. පාරිභෝගික ඒගොල්ලන්ට අවශ්‍ය කරන භාණ්ඩ තෝරගෙන ඇවිල්ලා බිල ගෙවන තැන තමයි පොඩ්ඩක් ඉතින් පොලිම තියෙන්නේ. ඒකට නවීන තාක්ෂණය භාවිතා කරාම ගැටලු නෑ. ඒ වගේ වාසි දෙන එකවර විශාල පිරිසකට සේවාවක් දෙන්න පුළුවන්. පාරිභෝගික තෘප්තිය තුලින් පිරිවැටුම වැඩි වෙනවා. ඊට පස්සේ තව අපි ගත්තාම පාරිභෝගික තෘප්තිය පිරිවැටුම වැඩි වෙනවා වගේම පුතා අපි තව ගත්තාම තව වාසියක් තමයි වෙළඳසැලේ සේවක සංඛ්‍යාවක් අඩු කර ගන්න පුළුවන්. මේ පාරිභෝගික 10කට එක සේවකෙක් ගන්න තිබ්බා ඉස්සර. නමුත් දැන් තියන්නේ නැහැ. පාරිභෝගිකයල තමන්ට කැමති භාණ්ඩ තෝර ගන්නවා. අපිට සේවක සංඛ්‍යාව අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉහළ පිරිවැටුම පිරිවැය අඩු කර ගැනීම තුළින් වැඩි ලාභයකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා. ඒ අවාසමයි සමහර භාණ්ඩ වලට ස්වයං සේවා ක්‍රමයේ අනුගමනය කරන්න බෑ. මස් වලට ඖෂධ වලට අපි දන්නේ ඖෂධ ගැන. අපි අද පිස් කන්න දෙන ඖෂධයක් දාලා අපිට පිස්සු වැඩි. මස් කපන්න පුළුවන් අපිට බෑ. ඒකට ඒවට ස්වයං සේවා ක්‍රම අනුගමනය කරන්න බෑ. සමහර පාරිභෝගික මේක කැමති නෑ. දැන් ගෙදෙද්දිවත් ඒකක් හදාගෙන බොන්නේ නැති කෙනා සල්ලි ගෙවල මේ පැමිණෙන්නට ඒකක් හදාගෙන බොන්නේ එයා කැමැත්තක් නෑ. ඒ වගේ සමහර පාරිභෝගික අකමැති කෙනෙක්.
සානිතක බාණ්ඩ පළුදු වෙනවා සමහර අය. දැන් කේල් ගෙඩි දිගද කියලා බලන්න මේ ඔබන ජුග් ගන්න බහිම ඇඟිල්ල ඇතුළට ෂේප් එක ඇඟිල්ල අරගෙන කොහෙද පීදාගෙන යනවා යන්නේ. ඉතින් කේල් ගෙඩි දෙන්න. ඒක සුපර් මාකට් එකේ බොහෝ මේ පළතුරු කවුරු හරි මිරිකනවා තැනිලා තියෙන්නේ. දැන් දෙලුම් ගෙඩිය මේම අල්ලලා පැහිලාද කියලා බලන්න මිරිකනවා. හරි ඉතින් ගයිඩ් කරන්න කවුරුත් ඇත්තේ නැහැ. ඔයාලට කවුරුත් ඇත්තේ නැහැ. සමහර අය බාණ්ඩ හොරකම් කරනවා. සමහර අය බාණ්ඩ මේ ළඟදී මම මේ ගිහිල්ලා කීල්ස් එකට මේ ගෙදර ඇද්දි මට ගෙදර කට්ටිය මට කිව්වා මේ බුරියානි හදාගන්න බුරියානි මික්ස් 3-5 පැකට් එකක් ගේන්න කියලා. මම මේ උඩ තිබිලා මම ඕක කරලා ගත්තා ඒ පැකට් එක ගත්තා මේක හරිම සැහැල්ලුයි. මට හිතාගන්න බැහැ සැහැල්ලුයි බැලුවම මේ පැකට් එක කඩලා ඒක ඇතුලේ තිබ්බ 3-5 පැකට් එක අරන් ගියා. ඒක කාඩ්බෝඩ් බොක්ස් එකක දාලා දෙන ඒක ඇතුලේ පැකට් එක තියෙන ඒක අරන් ගිහලා මම අනිත් එක බලනවා මේ විතර තියෙන්නේ. හරි ඒක කවුරුද අරන් ගිහිල්ලාද නැත්නම් ඒක මිස් වෙලාද කොහොම හරි ඒක මේ කඩපු බව පේනවා. කඩපු එකක් හදව ගන්න අමාරුකමක් නැහැනේ නේද? හරිද? ඉතින් ඒක නිසා මේ වගේ අවාසිදායක කටයුත්තකට මුහුණ දෙන්න වෙනවා. ඒ ඔන්නෝමයි යෝගී දින වාසිය ටික. හරි. දැන් පුතාලා එනම් බලන්න එකේ තියෙනවා ස්වයං සේවා ක්‍රමේ පාරිභෝගිකයට අත්තර වාසි එහෙම බලලා highlight කරගන්න. වාසි ටික බලලා highlight කරගන්න. හරි අපි පාරිභෝගිකයට අතර අවාසිලිය විවිධ පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කළ භාණ්ඩ මිලදී ගත යුතු වීම. හැමෝම එපා කියෝදී අපිට ගන්න වෙනවා. විවිධ පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කළ භාණ්ඩ මිලදී ගත යුතු වීම. විවිධ පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කළ භාණ්ඩ මිලදී ගත යුතු වීම. තව භාණ්ඩ පිළිබඳ උපදෙස් ලබා ගැනීම අසීරුයි. රෙදි කඩේකට එම ගියාම ඇඳුමක් තෝරලා දෙන්න කවුරුත් නැහැ නේද? ඉන්න සයිස් බලන්නේ අඩුවෙන් ඉන්නේ කට්ටිය. භාණ්ඩ පිළිබඳ උපදෙස් ලබා ගැනීම අසීරුයි. ස්ථාවර මිල ගණන් යටතේ මිලදී ගත යුතුය. ස්ථාවර මිල ගණන් යටතේ මිලදී ගත යුතුය. right ඊට පස්සේ අපි වෙලෙන්දන්ට අත්තර වාසි ලියමු. වෙලෙන්දන්ට අත්තර වාසි විකුණන එක්කනට එකවර විශාල පිරිසකට සේවාවන් ලබා දිය හැකිය. එකවර විශාල පිරිසකට සේවාවන් ලබා දිය හැකිය. ඊට පස්සේ පාරිභෝගික තෘප්තිය තුලින් අලවිය වැඩි කරගත හැකිය. පාරිභෝගික තෘප්තිය තුලින් අලවිය වැඩි කරගත හැකිය. තව සේවක පිරිවැය අඩුවීමෙන් ලාභය ඉහළ යාම. සේවක පිරිවැය අඩුවීමෙන් ලාභය ඉහළ යාම. right වෙළඳුන්ට අත්තර අවාසි බලන්න මම පැහැදිලි කරලා කිව්වා. බලලා highlight කරගන්න වෙළඳුන්ට අත්තර අවාසි.
right හරි එමනම් අපි කතා කළේ ස්වයං සේවා ක්‍රමයේ පිළිබඳව තමයි දරුවනේ අපි සාකච්ඡා කළේ ස්වයං සේවා ක්‍රමයේ පිළිබඳව හරි අපි යමු ඊළඟ මාතෘකාව ගැන කතා කරන්නේ මේක නවීන විකුණුම් ක්‍රමයක් කැටලොග් අලවීම හරි උතරට ඕකෝන්නම් දාගන්න පුළුවන් මෙන්න මෙතෙන්ට අපෙල්ලන්න පිටු අංක 7 සිල්ලර වෙළඳාමේදී භාවිත කරන නවීන විකුණුම් ක්‍රම කියලා එකක් තිබුණා නේද පිටු අංක 7 උඩම අන්නතර යටට ලියා ගන්න කැටලොග් අලවීම කියලා අපි ලිව්වේ ඍජු අලවිය තැපැල් අලවිය අන්තර්ජාල අලවිය රූපවාහිනී අලවිය ජංගම රත්මගින් අලවිය ඒ වගේම කැටලොග් අලවිය අලුත් ක්‍රමයක් ඒකෙත් වෙනසක් නැහැ ලංකාවේ කැටලොග් අලවිය කරන සුපිරිම ආයතනයක් තමයි ජාත්‍යන්තර ආයතනයක් ඔරිෆ්ලේම් කියන ආයතනය කැටලොග් අලවිය කරන ආයතනය ඒ ඔරිෆ්ලේම් කියන ආයතනය තමයි කැටලොග් එකක් කියන්නේ මුද්‍රිත පොතක් සමහර අය අන්තර්ජාලය හරහා කැටලොග් එක තියෙනවා අන්තර්ජාලය හරහා ඒගොල්ලන් කැටලොග් එකක් තියෙනවා ඒ කියන්නේ printing cost එක සම්පූර්ණයෙන්ම අඩුයි ඒකේ එතකොට අපිට මේ කැටලොග් එක හරහා පාරිභෝගිකයන්ගෙන් මේ ඉස්සර මේකේ භාණ්ඩ පිළිබඳ විස්තර කරලා තියෙනවා ඔරිෆ්ලේම් එක සාමාන්‍යයෙන් කරන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන හරි අපූර්වට ඒගොල්ලෝ විස්තර කරනවා ඒගොල්ලන්ගේ කැටලොග් එකේ එම ලිප්ස්ටික් එකක් ලස්සනට දාලා ඒ ලිප්ස්ටික් එක ගැන විස්තරයක් දානවා හරි බ්ලැක් ක්ලෝස් හරි ඒක දානවා ඉමිහිරි රසයකින්ද යුක්ත හරිද ඉමිහිරි රසයකින්ද යුක්ත සැඳෑ සාදී පිතා කදිම තද වර්ණ ඇති මෙම තොල්ලාලේපණය පිරිමින් ආකර්ෂණය කරගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇත කියලා දානවා මේක දානවා මිල දානවා රුපියල් 6000 ලිප්ස්ටික් එකේ තොලක්වත් අරින්නේ නැහැ දාලා 6000 කපලා දානවා කීයේ 2400 ඇස් අදාහ ගන්න බැරි විදියට මිල අඩු කරලා තියෙනවා ඇස් අදාහ ගන්න බැරි විදියට මෙතන බ්ලැක් ක්ලෝස් එක දාපු තොලකුත් දාලා තියෙනවා මේ ලස්සන තොලක් කොහොම දාලා තියෙන්නේ හරි ලස්සනයි ඊළඟ පිටුවට ගියාම ඒකේ රූපලාවන්‍ය දේවල් සම උපකරණක් දාලා තියෙනවා හරි සමහරට මවිල් ගලවන උපකරණයක් සහ ක්‍රීම් එකක් දාලා තියෙනවා හරි එතන විශ්සෙන් දාලා තියෙනවා ඔබගේ සිරුරේ ඇති අනවශ්‍ය රෝග ඉවත් කිරීම සඳහා භාවිත කළ හැකි මෙම උපකරණය ඉතා පහසුවෙන් රෝග ඉවත් කිරීමට උපකාරී වේ. කිසිදු අතුරු ආබාධයක් හෝ වේදනාවක් නොමැත. හරි? තමන්න මේ දාපු ගමන් එළියේ තියෙන මයිල් ටික හැදෙනවා විසලෙලා මොකක් හරි වෙලා. ඉතින් ඒ වගේ තියෙනවා මේකේ ලස්සන පින්තූරෙකුත් දාලා තියෙනවා. මොනවද දාලා තියෙන පින්තූරේ? ගලවපු මයිල් ටිකක් දාලා තියෙනවා. නෑ නේ ගලවපු මයිල් ටික නෙමෙයි. මවිල් ගලවන්න ඉස්සර කකුලක් දාලා තියෙනවා. මවිල් ගලවට පස්සේ තියෙන කකුල දාලා තියෙනවා. සමහර මවිල් ගලවන්න ඉස්සර දාන කකුල වලයෙන් කකුලක් වගේ. ඒ අපිට හිතන වලයෙන් දාන්නේ. මවිල් ගලවට පස්සේ චිකන් කකුලක් වගේ. හරි ලස්සනයි. උපකරණේ දාලා රුපියල් 2500යි. කැපුවා 1750. ගන්න හිතනවා වල එකම පාරිභෝගිකයෙක් හිත ඇද ගන්න ආකාරයට මේක අදලා තියෙනවා. වෙලෙන්දට හරි ලේසියිනේ. වෙලෙන්සලන් නඩත්තු කරන්න ඕනේ. විකුණුම් සේවකයෝ අඩුයි. ඕඩර් එක ආවම ඕඩර් එක අනුව පිටින් නම් යා මිලදී ගන්න ඕඩර් එක අනුව පිටින් මිලදී ගත්තා ගැහුවා යාගේ බ්‍රෑන්ඩ් එක ඔය සෙන්ට් ඔක්කොම මහ පරිමාණයෙන් හදන ආයතන තියෙනවා. පිටින් ගන්නවා ගහනවා ඒගොල්ලන්ගේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ගන්නවා රග්ගාලා දෙනවා. ක්‍රීම් වලට එකම පල්ප් එක එකම රසායනික ද්‍රව්‍ය දීන්නේ. හරි කවුරුත් ඒවට අලිගෙන පෙරවත් දෙනුමත් මේ කොමාරිකාවක් දාන්නේ එකම රසායනික ද්‍රව්‍ය ටික තියෙන්නේ බ්‍රෑන්ඩ් එක ඒ පල්ප් එක කියනවා ටියුබ් එකකට පුරවනවා කෙලිම විකුණනවා. ඔන්නෝමයි මොකද කියන තාත්තේ. ඉතින් වෙලෙන්දට හරි ලේසි. ඇනෝමානුව භාණ්ඩ නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්. විශාල ගබඩා පවත්වාගෙන යන්න ඕනේ. විකුණුම් සේවකයෝ අඩු වෙන එක තමයි දර්ශනීය වෙළඳසැල නඩත්තු කරන්න ඕනේ. ලක්ෂ ගණන් ගෙවන්න. මොඩෙල් එකකින් බලන්න ලක්ෂ ගණන් ගෙවාගෙන නඩත්තු කරන්න. ඉතින් එහෙම පුරාම යන පොදුකාර පරිවැය අඩු වෙලා යට ලාභ ලැබෙනවා. දැන් පාරිභෝගිකයට වාසි. Taman ඉන්න තැනට භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. භාණ්ඩ මිලදී ගන්න කලින් පූර්ව දැනුවත් වීමක් ලබා ගන්නත් පුළුවන් මේ භාණ්ඩ මෙහෙමයි කියන්නේ. නේ? සමහර අය බඳින්න කලින් දැනුවත්භාවය ලබා ගන්න අය චිත්‍රපටයක් බලලා බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් දැනුවත්භාවය ලබා ගන්නවා මෙයා මෙහෙමයි. ඊට පස්සේ තමයි තීරණයක් ගන්න. කැටලොග් එකක්. නේ?
ඊට පස්සේ තව අපි ගත්තාම ටිකක් අඩු මිලටත් අපිට භාණ්ඩ ලැබෙනවා. මොකද මේක අතරමැදියුනේ. අතරමැදියු තමයි මිල වැඩි කරන්නේ. අතරමැදියු නැති නිසා අපිට අඩු මිලකට භාණ්ඩ ගන්න පුළුවන්. පාරිභෝගිකයන්ට වාසියි. මෙන්න නෑ. කැටලොග් ගන්න වෙන්නේ. භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරන ලද භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරන ලද භාණ්ඩ පිළිබඳව විස්තර ඇතුළත් කරන ලද මුද්‍රිත ප්‍රකාශනයක් පාරිභෝගිකයා වෙත පිරිනමා ඉල්ලුමක් නිර්මාණය කර ගැනීමයි. ඒ දෙන්නේ ඉලක්ක පාරිභෝගිකයට තමයි දෙන්නේ. ඉල්ලුමක් නිර්මාණය කර ගැනීම. right. පුතාලා බලන්න දැන් මම විස්තර කළා ව්‍යාපාරිකයට තියෙන්නේ මොන වගේ වාසියක්ද කියලා පුතාලා බලලා highlight කරගන්නේ වාසි. හරි දෙන ගණතුරු කරවට මේ ක්‍රමයේ තියෙන වාස්‍ය පිළියම් මෙහෙම භාණ්ඩය භාවිතයට පෙර පූර්ව දැනුවත්භාවයක් ලබාගත හැකියි. භාණ්ඩය භාවිතයට පෙර පූර්ව දැනුවත්භාවයක් ලබාගත හැකියි. පූර්ව දැනුවත්භාවයක් ලබාගත හැකියි. ඒ වගේම සාපේක්ෂව අඩු මිලක් යටතේ පරිහරණය කළ හැකියි. සාපේක්ෂව අඩු මිලක් යටතේ පරිහරණය කළ හැකියි. ඊළඟට තමා සිටින ස්ථානයටම භාණ්ඩ ගෙන්වා ගත හැකි වීම. තමා සිටින ස්ථානයටම භාණ්ඩ ගෙන්වා ගත හැකි වීම. right මේ වගේ වාසි තියෙනවා. වා කැටලොග් කරගෙන ලියුවොත් 10 වෙනි පිටුවට ගිහිල්ලා ඒකට උදාහරණයක් විදිහට මේ ඔරිෆ්ලේම් කියන එකත් ලියන්න. රූපලාවන්‍ය නිෂ්පාදන ඔරිෆ්ලේම්. හරි. පුතාලා පොඩ්ඩක් ආපහු 7 වෙනි පිටුවට එන්න. මේ 7 වෙනි පිටුවේ වෙළඳසල් රහිත සිල්ලර වෙළඳ ක්‍රමයේ වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වේ. එසේ වෙළඳාම් සිදු කිරීම සඳහා භාවිත කරන ක්‍රම කවරේද කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ ප්‍රශ්නේ එක්සෑම් එකකට ආවා. උදාහරණ ගන්න ලියන්නත් එක්ක තමයි ආවේ. එතකොට ඔයාට එතෙන්දී එක ලිව්වා නම් අපි උදාහරණ ගන්න ක්ලියර් කරන්න උත්සාහ කරන්නේ. ඒ පළවෙනි එක තමයි ජංගම රත්න මගින් නලවිය. ඒකට උදාහරණයක් තමයි ආහාර පාන. ඖෂධ වගේ. මට මතක නැහැ මම කිව්වද කියලා. ඒක මම හිතන්නේ කියයි. ඊට පස්සේ කැටලොග් වල ගියත් ඒකට ගන්න පුළුවන්. කැටලොග් වල වෙන උදාහරණයක් තමයි රූපලාවන්‍ය නිෂ්පාදන. රූපවාහිනිය වෙන උදාහරණයක් තමයි ව්‍යායාම කරන.
වගේම ස්වයංක්‍රීය විකුණුමට උදාහරණයක් තමයි බීම ආහාර වර්ග. ටැපල් වලට උදාහරණයක් තමයි සංගරා, පාඨමාලා, ඒ වගේම උදාහරණ ටිකක් ලියා ගන්න ඕනේ. අර පිටුවන්ගේ 11 ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ ප්‍රශ්න හතර කරන්න බලන්න විනාඩි 5ක් අරගෙන විනාඩි 2-3ක් ගන්න. right උත්තර බලන්න. දැන් අපේ ඍජු අලවියේදී පිටු දැකිය හැක්කේ. පුතා දන්නා ඍජු අලවිය කියලා කියන්නේ මොකක්ද? කෙලිම නිෂ්පාදකයා ඉන්නවා. ඒ නිෂ්පාදකයා භාණ්ඩය වුණා කාටද? පාරිභෝගිකයාට භාණ්ඩය වුණා. නිෂ්පාදකයා පාරිභෝගිකයාට භාණ්ඩය වුණා. ඒ ක්‍රමයට අපි කියනවා මොකද්ද? ඍජු අලවිය කියලා කියන කිසිම අතරමැදියෙක් නෑ. අතරමැදියෙක් සම්බන්ධ කරගන්නේ නෑ. ඒතර ඍජු අලවියේදී පිටු දකින්න පුළුවන් ඉන්නේ කවුද? තොග වෙලෙන්ද නැහැ. සිල්ලර වෙලෙන්ද නැහැ. හැබැයි තොග වෙලඳාමයි සිල්ලර වෙලඳාමයි කරනවා. කවුද? නිෂ්පාදකයම තොගේටත් පිටුරනවා, නිෂ්පාදකයම සිල්ලරටත් පිටුරනවා. ඒ නිසා මේකෙදි පිටු දකින්නේ තොග වෙලෙන්ද සහ සිල්ලර වෙලෙන්ද කියන පුද්ගලයෝ දෙන්න විතරයි. එමනම් මෙතන ප්‍රශ්න අහනවා ඍජු අලවියේදී පිටු දැකිය හැක්කේ කියලා. උත්තරේ මොකක්ද? අංක 2. ස්වයං සේවා සිල්ලර වෙනසල වර්තමාන ජනප්‍රිය වීම ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩ උඩුම තෝරගන්න අවස්ථාව සලසා තිබීම නිසා. ඒ වගේම පාරිභෝගිකයන්ට භාණ්ඩ විකුණන අතරමැදියෝ කවුද? පාරිභෝගිකයට භාණ්ඩ විකුණන්නේ සිල්ලර වෙලෙන්ද. රට පුරා ව්‍යාප්තව ශාඛා තිබීම එක් භාණ්ඩයකට හෝ දෙයකට පමණක් අලවිය සීමා වීම යන ලක්ෂණය අන්තර්ගත වෙන්නේ මොකේද? දානාංශ පෙළසල්වල. right අපි එනවා අපි ඊළඟ මාතෘකාව දැන් මෙතනදී කතා කරේ ඍජු අලවිය පිළිබඳව උත්තේ ඍජු අලවිය. අපි මේකට කියනවා ඩිරෙක්ට් මාකටිං කියලා කියනවා ඩිරෙක්ට් මාකටිං. ඍජු අලවිය. හරි. දරුවනේ ඍජු අලවිය නිර්වචනය වෙන්නේ මෙහෙමයි. කිසිදු අතරමැදියෙක් නැතුව නිෂ්පාදකයා විසින් කෙලින්ම පාරිභෝගිකයට භාණ්ඩ දෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ඍජු අලවියක් කියලා. හරි. බලන්න නෝට් එකේ තියෙන අතරමැදියන් සම්බන්ධ නොවි නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර භාණ්ඩ හා සේවා වුමාරු කිරීම තමයි මෙතෙන්දි වෙන්නේ. බොහෝ විට මේ ක්‍රමයට විශේෂ භාණ්ඩ, සාප්පු භාණ්ඩ, බෙදාහැරීම් බහුල වෙන පාරිභෝගික භාණ්ඩ වලට මේක මේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක මේදී පුළුල් බෙදාහැරීමක් කරන්න පොඩ්ඩක් අමාරුයි. මේකේදී නිෂ්පාදකයාට වාසිත් වෙනවා. නිෂ්පාදකයාට අවාසිත් වෙනවා විභාගෙදී අහලා තියෙනවා. නිෂ්පාදකයාට වාසිය තමයි කෙලින්ම පාරිභෝගිකයත් එක්ක ඍජු සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන්. අතරමැදියෝ කරන භාණ්ඩ වලට කරන විෂමාචාර කියන්නේ භාණ්ඩ පාල කරන ඒවා කිරුමිනු වංචා ඒවා එකක්වත් අයින් නැති වෙනවා ඒවා අයින් වෙනවා නේද? කියන්නේ තමන්ගේ භාණ්ඩ වල ගුණත්වය රැක ගන්න පුළුවන්. ඒ කියන්නේ අතරමැදියෝ අතින් සිදුවන වෙළඳ විෂමාචාරයට තමන් කීර්තනාවකට හානිය වෙනවා නම් ඒ කීර්තනාවේ රැක ගැනීමේ අවස්ථාවක් මෙතනදී තියෙනවා. වෙළඳ බල පාලනය තමන්ගේ අතට ගන්න පුළුවන්. නැත්නම් ගොවියෝ කුඹුරු කෙටුවට වෙළඳ බල පාලනය කරන්නේ මෝල්කාරයෝ. මෝල්කාරයෝ කියන්නේ මේ වීමෝල්කාරයෝ. හරිද? එතකොට මේ වගේ මේ නිෂ්පාදකයට මේ වගේ වාසි දෙන්න. දැන් බලනකොට නිෂ්පාදකයට දෙන වාසි මිල අඩුයි ඒ නිසා පිළිවෙටම වැඩි. පාරිභෝගිකයත් එක්ක ඍජු සම්බන්ධකම් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේ වෙළඳපොළ පාලනය කර ගන්න පුළුවන්. අතරමැදියෝ කරන වෙළඳ විසමාචාර පිටු දකින්නත් පුළුවන්. නේ මේ වගේ වාසි අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදකයට තියෙනවා. හරි. නිෂ්පාදකයන් දෙන අවශ්‍යමයි තමන්ගේ බෙදාහැරීම යම්කිසි ප්‍රදේශයකට සීමා වෙනවා. ඒ කියන්නේ බෙදාහැරීම පටු වෙනවා. පටු බෙදාහැරීමක් තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි සමහර අලවිය පසුසේවා අලුත් දෙයක් කිරීමේ කටයුතු අලුත් දෙයවට ගෙවල් වලට යන්න තියෙනවා සමහරලාට. ඒවා පොඩ්ඩක් අමාරුයි. අලවිය පසුසේවා සැපීම අමාරු වෙන්න පුළුවන්. හරි. බෙදාහැරීම ගැන තමන් හදන්නයි බෙදන්නයි ගියාම තමන්ගේ හදන වැඩේ හරියට කරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු වලට දාන්න වෙන රේට් එක අවධානය කිරීම අඩු වෙනවා. හරි. නිෂ්පාදකයන් කියන අවශ්‍යතාවයක් තියෙනවා. තමන්ට වාහන නඩත්තු කරගෙන, ගබඩන් නඩත්තු කරගෙන ඒ පැත්තෙන් පිරිමයක් යනවා.
ඒ ඍජු වෙළඳාමේදී අපි අපේක්ෂා කරන විදිහට පාණ්ඩේ මිල අඩු වෙන්නේ නැහැ ළමයි මේ අතරමැදි නැහැ කියලා. මොකද තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්ද පාණ්ඩ ටික පරිවර්තනය කරන්න තොග වෙලෙන්ද කරපු ගබඩාකරණය, එයා කරපු මිලකරණය, ප්‍රචාරණය, ඒ හැමදේම නිෂ්පාදකයට දරන්න වෙනවා. මෙතෙන්දී අඩු වෙන්නේ තොග වෙලෙන්ද සහ සිල්ලර වෙලෙන්දගේ ලාභාන්තික විතරයි. ඒ දෙන්න කරපු සේවාව ටික ඔක්කොම නිෂ්පාදකයට කරන්න වෙනවා. ඉතින් අවාසි බලන නිෂ්පාදකයේ කාර්යබහුලත්වය නිසා නිෂ්පාදන කටයුතු අකාර්යක්ෂම වෙනවා. නිෂ්පාදන කටයුතු ක්‍රමවත් කරගන්න බැහැ. අලවිය පිළිබඳ අඩුදනමක් තිබ්බොත් නිෂ්පාදනයත් කරනවා අලවියත් කරනවා. ඒකෙන් ආයතනයෙන් වැටෙනවා. මේව ඔක්කොම වැඩ බදා ගන්න ගියාම මේව වෙනවා. ණයට විකිණීමට ඒ කාර්ඩ් ණයට පුරන්න වෙන්නේ පාරිභෝගිකයන්ට ණයට පුරන්න වෙනවා. ඒ වෙනදා සිල්ලර වෙනදක අපි ණයටයි ගත්තේ ඔයා දෙනවා කියලා අපි ඔයාගෙන් ගන්න ණයට දෙන්නේ නැත්නම් කියලා කිව්වොත් එම අනිවාර්යයෙන් ණයට දෙන්න වෙනවා. අර ණයට විකිණීමට සිදුවීමෙන් මූණ දුෂ්කරතාවට මූණ දෙන්න වෙනවා. තව පස්වෙනි එකකුත් ඒ කියන්නේ හතරවෙනි පස්වෙනි එක කුළුල් ලෙස බෙදා ගැනීමට නොහැකි වීම. තමන්ට බෙදන්න පුළුවන් ලේසි තැන් වලට විතරයි යන්නේ. පුළුල් ලෙස බෙදා හැරීමට නොහැකි වීම. හරිද? ඊට පස්සේ දැන් මේකේ ආපහු යන පිටු අංක 11ට මේ ක්‍රමයට ඍජුවලකින් මිලදී ගත්තාම පාරිභෝගිකයන්ට විවිධ වාසි තියෙනවා. එයාට අඩු මිලක් යටතේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදකයේ ගුණාත්මක භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. නිවැරදි උපදෙස් නිෂ්පාදකයාගෙන්ම ලබා ගන්න පුළුවන් නිවැරදි උපදෙස්. හරි? ඒ වගේ වාසිදායක දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. බලන්න පාරිභෝගිකයන්ට දෙන අඩු මිලට ගන්න පුළුවන්, නැවුම් භාණ්ඩ ගන්න පුළුවන්, ඍජු සම්බන්ධකම් නිෂ්පාදකයත් එක්ක තියා ගන්න පුළුවන්. අතරමැදි වතින් නැති වෙන වෙළඳ විසමාචාර අඩු වෙනවා. අවාසිත් තියෙනවා. සමහර භාණ්ඩ මිලදී ගන්න නිෂ්පාදකයා වෙතම යන්න වෙනවා. ඒකෙන් කාලය නාස්ති වෙනවා. අලෙවියෙන් පස්සේ ඒවා අලුත් දෙයක් කටයුතු වක්කීම් වගේ දේවල් ලබා ගන්න ගියාම ඒවා දුෂ්කරයි. හරි? ඉතින් මේ වගේ අවස්ථායක දේවලුත් තියෙනවා. සමහරට භාණ්ඩ මෙයා හදන කාලට බෙදන්නේ නැහැ. බෙදන කාලට හදන්නේ නැහැ. වෙළඳපොලේ භාණ්ඩේ හිඟ වෙනවා. හිඟුණාම අපිට වෙනත් භාණ්ඩ බාල භාණ්ඩ පාවිච්චි කරන්න වෙනවා. බලන්න භාණ්ඩ අඛණ්ඩව ලබා ගන්න බෑ. පිටුවංග 12 දින ඔය වාසි. නැත්නම් පිට නිෂ්පාදකය වෙත යන්න වෙනවා. ඒ වගේම ණයට ගන්න සමහරට ණයට ලබා ගන්න සාපේක්ෂව අසීරු වෙනවා. තොගවෙලෙන්දකින් සිල්ලර වෙලෙන්දකින් ගත්තා නිෂ්පාදනය කරන්න පොඩක් අමාරු වෙනවා. හරි? මොනවා තමයි තියෙන අවශ්‍යදායක දේවල් වෙන්නේ. හරි. එමනම් දැන් මේ සිල්ලර වෙළඳාමට දාලා මූලික මේ තියරි කොටස් ටික තමයි අපි අවසන් කළේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු. තොග වෙළඳාම සහ ඒකේ තියෙන ලක්ෂණ පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. right. අයබෝවන්.